උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යීමේදී උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යීමේදී ඊට පස්සේ ලියන්න උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යීමේදී උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යීමේදී තිබෙන ජල වාෂ්ප ස්කන්ධය එම අවකාශයට දැරිය හැකි තිබෙන ජල වාෂ්ප ස්කන්ධය එම අවකාශයට දැරිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධයට සමාන වන අවස්ථාවේදී රතු පෑන් ලියා ගන්න. එනම් සම්ප්‍රයුක්ත වන උපරිම උෂ්ණත්වයේදී තුෂාර අංකයේ ලෙස හඳුන්වයි. ඒ අනුව සම්ප්‍රයුක්ත වූ පසුවත් ඒ අනුව කියන කපන්න සම්ප්‍රයුක්ත වූ පසුවත් තවදුරටත් උෂ්ණත්වය අඩු කරයි නම් අවකාශයට දැරිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය අඩු වන බැවින් වැඩිපුර පවතින ජල වාෂ්ප ඝනීභවනයට ලක් වේ. මම රෙකෝඩ් එක දෙන්න අවුලක් නැහැ. ඝනීභවනයට ලක් වේ. හොඳට මේ පාඩම කරගමු. රචනා එකක් වුණත් අහන්න පුළුවන් මේ පාර. පොඩක් දවස් අහලා නැති නිසා. හරිද? මේ සිග්නල් අඩු වෙනා ලිව් වෙන්න. අපරාධේ ඉන්නේ. සිග්නල් අඩු වෙනා ලිව් වෙලා තමන්ගේ වැඩක් කරගන්න. ඊට පස්සේ රෙකෝඩ් එක අහලා පුළුවන් වෙලාවට කරගන්න. හරිද? ඊට පස්සේ නැත්තම් පන්ති ඉන්න එක වෙලාවයි රෙකෝඩ් එක අහන්න වෙලාවයි තව වෙලාවක් නාස්ති කරගන්න එපා. ලිව් වෙන්න. සිග්නල් අඩුවයි ලිව් වෙන්න. ඊට පස්සේ රෙකෝඩ් එකෙන් බලා ගන්න. ඒක හොඳයි. හරි? ටයිම් දෙකක් වේස්ට් කරගන්න එපා අපරාධේ. හරිද? හරි.
ඊට පස්සේ ඝනීභවන වෙනවා. මේක පැහැදිලිනේ. තව දෙයක් කියන්න මොකද්ද? මෙතනදී එතකොට අපිට පැහැදිලි සම්ප්‍රයුක්ත වාෂ්ප තියෙන්නේ අඩු උෂ්ණත්වයේදී. ඒ කියන්නේ තියෙන ජල වාෂ්ප ස්කන්ධේ නියතයි නම්, තියෙන ජල වාෂ්ප ස්කන්ධේ නියතයි නම්, තියෙන ජල වාෂ්ප ස්කන්ධේ අතයි නම්, එයා සම්ප්‍රයුක්ත වෙන්නේ 15 උෂ්ණත්වයේදී. කියන්නේ තිබෙන ජල වාෂ්ප ස්කන්ධේ නියත නම්, තිබෙන ජල වාෂ්ප රතු පැනෙන් ලියාගත්තට කමන්නේ. තිබෙන ජල වාෂ්ප ස්කන්ධේ නියත නම්, තිබෙන ජල වාෂ්ප ස්කන්ධේ නියත නම්, තිබෙන ජල වාෂ්ප ස්කන්ධේ නියත නම්, සම්ප්‍රයුක්ත වාෂ්ප පවතින්නේ පහළ උෂ්ණත්වවලදීය. සම්ප්‍රයුක්ත වාෂ්ප පිහිටන්නේ පවතින්නේ පහළ උෂ්ණත්වවලදීය. සම්ප්‍රයුක්ත වාෂ්ප පිහිටන්නේ පහළ උෂ්ණත්වවලදීය. ඒ වගේම මේ කතාවක් කියන්නේ සම්ප්‍රයුක්ත වාෂ්පයේ ස්කන්ධය නියත නැති නිසා 10 දී එකක් 20 දී එකක් 5 දී තව අඩුයි වෙනස් වෙන නිසා මේක වායු විම පිළිපදින්නේ නැහැ. ලියා ගන්න. සම්ප්‍රයුක්ත වාෂ්පවල ජල වාෂ්ප නියත නොවන බැවින් ජල වාෂ්ප ස්කන්ධය නියත නොවන බැවින් ජල වාෂ්ප ස්කන්ධය නියත නොවන බැවින් එවිට බොයිල් නියමයේ ආදී වායු නියම පිළිත් නොපදී. සම්ප්‍රයුක්ත වාෂ්පයක ජල වාෂ්ප ස්කන්ධයේ නියත නොවන බැවින් බොයිල් නියමයේ ආදී වායු නියම පිළි නොපදී. බොයිල් නියමයේ ආදී වායු නියම පිළි නොපදී. අසම්ප්‍රයුක්ත වාෂ්පයක ගත්තොත් අට නියතව තියෙනවා. නමුත් අසම්ප්‍රයුක්ත වාෂ්පයක ස්කන්ධේ නියත බැවින් බොයිල් නියමය ආදී වායු නියම පිළිපදී. බොයිල් නියමය ආදී වායු නියම පිළිපදී. හරි. දැන් එතකොට මෙයාගේ පීඩනය උෂ්ණත්වය අතර ප්‍රස්ථාරයක් කියනදු. පීඩනය උෂ්ණත්වය අතර ප්‍රස්ථාරයන්දු කොහොමද වෙන්නේ? උෂ්ණත්වයයි පීඩනය අතර ප්‍රස්ථාරයන්දු අඩු උෂ්ණත්වයේදී පවතින්නේ මේ පහළ උෂ්ණත්වය අඩු වෙනකොට තියෙන සම්ප්‍රයුක්ත වාෂ්ප. ඒක ඔළුවේ තියෙනවා. වැඩි උෂ්ණත්වයේ තියෙන අසම්ප්‍රයුක්ත වාෂ්ප. මම මෙයා වදින්නේ කෙල්වින් එක්කනම් හරිද? මෙයා ආරම්භයේදී මොකක් හරි එකක් කියනවා. මෙයාගේ ඔන්න යම් කිසි අගයක් තියෙනවා. හරිද? ඊට බිඳුවෙන් පටන් ගන්න පුළුවන්. බිඳුවෙන් පටන් ගන්න නැහැ. මෙතන බිඳුවම ගන්න දුව. මෙතන යන්න පුළුවන්. මම මේ පටන් ගන්නවා. අසම්ප්‍රයුක්ත වාෂ්පයේ පීඩනයම කෙලින්ම වැඩි වෙලා අසම්ප්‍රයුක්ත වාෂ්පයක් හැසිරෙන්නේ ওই විදිහට. මෙතනින් පස්සේ සම්ප්‍රයුක්ත වාෂ්පයේ පීඩනය වක්‍රාකාරව සිද්ධ වෙනවා වැඩි වෙනවා. සම්ප්‍රයුක්ත වාෂ්පයේ අසම්ප්‍රයුක්ත වාෂ්පයක් කොයි නියම පිළිපදින නිසා T සමානුපාතිකයි T නේ මූල ලක්ෂ්‍ය හරහා යනවා. T සමානයි KT කියලා දැම්මොත් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට අපි දන්නවා කොයි නියම පිළිපදිනොත් මේක මූල ලක්ෂ්‍ය හරහා යන විදිහට මේක දික් කරනවා. මූල ලක්ෂ්‍ය හරහා යනවා. මොන කෙල්වින් එක ගත්තට පස්සේ මේ මුලින් තියෙන සම්ප්‍රයුක්ත වාෂ්ප පස්සේ තියෙන්නේ අසම්ප්‍රයුක්ත වාෂ්ප. එහෙනම් ඔළුවේ තියෙන්න ඕනි උෂ්ණත්වය අඩු වෙන විට තියෙන මොනවද? සම්ප්‍රයුක්ත ප්‍රස්ථාරය තේරුණාද? ඉෂාරා තේරුණාද ප්‍රස්ථාරය?
ඔව් සර්. හරි. මේක මේ බිඳුව මෙහෙම පටන් ගන්න නැතුව මෙහෙම කරා. හරි. සාමාන්‍ය අපි මේ බිඳුවර ආසන්න කරලා හුන්නේ නැහැ. දින ගණන් බිඳුවර මෙන්න මේ මෙතනින් වගේ පටන් ගන්න. එහෙම පටන් ගන්න. හැබැයි මේක යාතරම් අසම්පූර්ණ වාස්පයේ දික්තරාට පස්සේ අනිවාර්යෙන් මූලක්ෂර ආයෙ විදිය. මේ දිගේ මුලින් අසම්. ඒ කියන්නේ මේ 20 සෙල්සියස් වගේ තමයි මෙතන. 20 සෙල්සියස් වලින් පස්සේ මේකම මේ පීඩනය උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය සෙල්සියස් වලින් අඳින්න කිව්වොත් සෙල්සියස් වලින් අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? මේක මෙහෙම ගියා. මෙයාව දික් කරාට පස්සේ එන්න ඕනි. බිඳුවෙන් නෙවෙයි යන්නේ. කෙල්වින් සෙල්සියස් මෙන් ගියාට පස්සේ -273 වෙන් තමයි කැපෙන්නේ. -273. මේක දික් කරාට පස්සේ -273. මේ සෙල්සියස් එක ගන්න පස්සේ. මුලින් සම්පූර්ණ පස්සේ අසම්පූර්ණ. හරිද? ඊට පස්සේ දැන් අපි ඔය කතා කරේ උෂ්ණත්වයේ පරිමාව නියතව තියලා උෂ්ණත්වය වෙනස් කරොත් මොකද වෙන්නේ කියලා. සම්පූර්ණ වාෂ්පයේ කොහොමද විචලනය වෙන්නේ කියලා. දැන් අපි බලමු උෂ්ණත්වයේ නියතව තියලා පරිමාව වෙනස් කරාට පස්සේ කොහොමද වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ කියලා. හරිද? ඊළඟ පොයින්ට් ඊළඟ කම මේ දෙක මත තියද්දී ඉතින් අහුලක් නැහැ. උෂ්ණත්වයේ නියතව තබා පරිමාව වෙනස් කරන විට මොකද වෙන්නේ කියලා බලන්න. හරි. දැන් මේක උෂ්ණත්වයේ නියතයි. මොකක්ද උෂ්ණත්වයේ නියතයි කියලා තියෙන්නේ. හැබැයි මෙයාගේ තියෙන පරිමාව වෙනස් කරනවා. තියෙන පරිමාව මොකද කරන්නේ? වෙනස් කරනවා. හරිද? තියෙන පරිමාව මම වෙනස් කරනවා. හරිද? මෙයා තියෙන පරිමාව, ඒ කියන්නේ මෙයාගේ අවකාශී පරිමාව, වාජනීය පරිමාව, අවකාශී පරිමාව මුලින් 5 ඝන සෙන්ටිමීටර. මෙයා 10 ඝන සෙන්ටිමීටර. 15 ඝන සෙන්ටිමීටර. 20 ඝන සෙන්ටිමීටර. 30 ඝන සෙන්ටිමීටර 50 ඝන සෙන්ටිමීටර මොන වාජනීය පරිමාව වැඩි කරනවා. අපි දන්නවා m තිබෙන සමානයි m උපරිම වුණාට පස්සේ තමයි සම්පූර්ණ වෙන්නේ. දැන් ඉඳන් පුළුවන්. නමුත් m උපරිම සමානුපාතිකයි උෂ්ණත්වයයි පරිමාවටයි. උෂ්ණත්වය නියතයි. පරිමාව වැඩි වෙනකොට තියෙන ඕනේ උපරිම ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. බලන්න. පරිමාව වැඩි කරනකොට වැඩි පරිමාවකදී සම්පූර්ණ වෙන්න ඕනේ ජල වාෂ්ප ස්කන්ධයක් වැඩි මේ උෂ්ණත්වයේ පරිමාව වැඩි වෙන්න තියෙන ඕනේ ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා දාන්න. මේකේ තියෙන්නේ මෙයාගේ ආරම්භයේදී වාජනයේ තියෙන්නේ එකන තියෙන්නේ 8යි කියලා හිතමු. ග්‍රෑම් 8යි කියලා හිතමු. ග්‍රෑම් 8යි කියලා හිතමු. ඒතකොට ග්‍රෑම් 8යි නම් මෙතන සම්පූර්ණ වෙලා නැහැ. මෙතනත් ග්‍රෑම් 8යි තියෙන්නේ. මෙතනත් ග්‍රෑම් 8යි. තාම අසම්පූර්ණයි.
මෙතනදී ග්‍රෑම් 8ක් වෙනවා. ග්‍රෑම් 8ක් වෙනවා. මෙතන ග්‍රෑම් 8යි. මෙතන ග්‍රෑම් 8යි. අන්න MTP නේම උපරිම වෙනවා. මේක සම්පූර්ණ වෙනවා. මෙතන උපරිම උෂ්ණත්ව කතාවක් නැහැ. උපරිම උෂ්ණත්ව කතාවක් නැහැ. මෙතනින් සම්පූර්ණ වෙයි. සම්පූර්ණ වෙයි. මෙතනින් පස්සේ 5ක් වෙනකොට තියෙන්නේ 5යි. මේක මොනවාද? මෙතන තියෙන්නේ 5යි. ග්‍රෑම් 5යි. වැඩිපුර තියෙන ඒවා ටික. තවත් පරිමාව අඩු වෙනකොට වැඩිපුර තියෙන මේ 3යි ග්‍රෑම්. ගණී බව නෙමෙයි. සම්පූර්ණ වෙයි. කොහොම මෙතනින් පස්සේ තියෙන්නේ? මෙතනින් පස්සේ තියෙන්නේ මොනවාද? සම්පූර්ණ වාහක. සම්පූර්ණ වාහක. එම් වෙනස් වෙනවා. අර කතාව උත්තර. ඒ කතාව තේරෙනවද නැද්ද? එතකොට පරිමාව අඩු වෙනකොට තමයි සම්පූර්ණ වාහක පිටන්නේ. මේකෙත් කියන්න පුළුවන් අඩු පරිමාවකදී සම්පූර්ණ වෙන ඕන ජල වාෂ්ප ස්කන්ධය ගොඩක් අඩුයි. වැඩි පරිමාවකදී වැඩි. තේරුණාද? හරිනේ. මහේෂි හරිද? හරි අයියා තේරුණා. මේක දාගමු. උෂ්ණත්වය නියතව තියාගන්න තියෙනවා. එන්න උපරිම සමානුපාතය කියනවා ලීටර්. හරි නේද? ඉෂාරා ඉවරද? ලියාගත්තද? ඔව් සර්. හරි. ලියාගන්න. උෂ්ණත්වයේ නියතව තබා අවකාශයේ පරිමාව වැඩි කරන විට දැරිය හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය වැඩි වන බැවින් වැඩි පරිමාවකදී සම්ප්‍රයුක්ත වීමට වැඩි ජල වාෂ්ප ස්කන්ධයක් තිබිය යුතු අතර
අඩු පරිමාවකදී සම්ප්‍රයුක්ත වීමට අඩු පරිමාවකදී සම්ප්‍රයුක්ත වීමට අඩු පරිමාවකදී සම්ප්‍රයුක්ත වීමට අඩු ජල වාෂ්ප ස්කන්ධයක් තිබිය යුතුය. අඩු ජල වාෂ්ප ස්කන්ධයක් තිබිය යුතුය. අඩු ජල වාෂ්ප ස්කන්ධයක් තිබිය යුතුය. ඒ අනුව නියත උෂ්ණත්වයේදී නියත උෂ්ණත්වයේදී නියත ජල වාෂ්ප ප්‍රමාණයක් පවතින විට නියත ජල වාෂ්ප ප්‍රමාණයක් පවතින විට පහළ පරිමාවල් වල පවතින්නේ සම්ප්‍රයුක්ත වාෂ්පය වන අතර පහළ පරිමාවල් වල පවතින්නේ පහළ පරිමාවල් වල පවතින්නේ සම්ප්‍රයුක්ත වාෂ්ප වන අතර පහළ පරිමාවල් වල පවතින්නේ සම්ප්‍රයුක්ත වාෂ්ප වන අතර වැඩි පරිමාවල අසම්ප්‍රයුක්ත වාෂ්ප පවතී. වැඩි පරිමාවල අසම්ප්‍රයුක්ත වාෂ්ප පවතී. මේකට අනුව ප්‍රස්ථාරය නිරූපණය කරොත් පීඩනයයි පරිමාවයි අතර ප්‍රස්ථාරය නිරූපණය කරොත් පීඩනයයි පරිමාවයි අතර ප්‍රස්ථාරය නිරූපණය කරොත් අඩු පරිමාවයේදී තියෙන මොනවද? පරිමාව මේ පරිමාවච්චේ මෙතනින් බිඳුවෙන් පටන් ගන්න. ඒ කියන්නේ මේ අඩු පරිමාව අඩු වෙන විට උඩට යන පොයින්ට් සම්ප්‍රයුක්ත වාෂ්පයේ සම්ප්‍රයුක්ත වාෂ්ප. උෂ්ණත්වය අඩු වෙන විටක් තියෙන්නේ සම්ප්‍රයුක්ත වාෂ්ප. උඩට පොයින්ට් එක මොකද ගිහිල්ලා තියෙන්නේ? හරිද? එතකොට මේකෙදි තියෙන්නේ සම්ප්‍රයුක්ත වාෂ්ප. සම්ප්‍රයුක්ත වාෂ්ප වායුවේ පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය පරිමාවයේ ස්වයත්තයි. පරිමාව මත රඳා පවතින්නේ නැහැ. පරිමාවයේ ස්වයත්තයි. සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන උෂ්ණත්වය මත විතරයි. උෂ්ණත්වයෙන් එහෙම කියනවා. පරිමාව වෙන වැඩි කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. මේක නියතයි. හරිද? එතනින් පස්සේ මේක අසම්ප්‍රයුක්ත වෙනවා. අසම්ප්‍රයුක්ත වාෂ්ප බොයිලින් මේ පිළිපදිනවා. පීවි වක්‍රය එන්නේ මේ වගේ ප්‍රතිලෝම වක්‍රයක්. ප්‍රතිලෝම වක්‍රයක්. මේ සම්ප්‍රයුක්ත වාෂ්ප මේ අසම්ප්‍රයුක්ත වාෂ්ප. ලියන්න. සම්ප්‍රයුක්ත වාෂ්ප වායු නියම පිළි නොපදින අතර සම්ප්‍රයුක්ත වාෂ්ප වායු නියම පිළි නොපදින අතර එහි පීඩනය පරිමාවෙන්ද ස්වායත්ත වේ. එහි පීඩනය පරිමාවෙන්ද ස්වායත්ත වේ. කොහොමද? මේ ප්‍රස්තාරේ පැහැදිලිනේ. මහේෂි ඔව් අයියා.
හරි. හරි. මම එහෙම කියනවා. දැන් මෙයාට අදින්න කියනවා P එකයි එකයට B එකයි. නිරෝෂිමා මට කියන්න සම්පූර්ණ වාෂ්ප තියෙන්නේ මේ එක කියලා තියෙන තැනද නැත්නම් දෙක තියෙන තැනද? දෙක කියන තැන. දෙකේ ඇයි එකයට B උපරිමයි කියන්නේ. එකයට B වල අගය වැඩිම වෙන්නේ පරිමාව අඩු වුණා. එකයට B වල අගය වැඩිම වෙන්නේ යට එක අඩු වුණා. පරිමාව අඩු වෙන්නේ මෙහෙ. පරිමාව අඩු වෙන විදිහ සම්පූර්ණ වාෂ්ප. එතකොට මෙහෙ තියෙන්නේ සම්පූර්ණ වාෂ්ප. ඉස්සෙල්ලා තියෙන්නේ කරන්න ඕනේ. මේ තියෙන්නේ අසම්පූර්ණ වාෂ්ප. අසම්පූර්ණ වාෂ්පයක් එකයට B අතර ප්‍රස්ථාරය බොයිල් නියමයට අනුව P සමානයි එකයට B මෙහෙම ගත්තා. y සමානයි mx ආකාරය. මෙහෙම ගිහිල්ලා. එතකොට හැඩේ මේකේ. හැඩේ යොත්. හරිනේ. තේරුණාද? දැන් මට කියන්න වාෂ්පවල ගොඩක් ඩවුට් හරියන්න ඇති තිබුණු අයගේ වාෂ්ප පාඩම කලින් ඉගෙනගෙන තිබුණා නම් ඒ කට්ටියගේ ඩවුට්ස් ගොඩක් හරියන්න ඇති නේද? ඉගෙනගෙන තිබුණු අය කලින් අවුල් කියලා හිටපු අය ඔය වගේ තැන්වල තමයි තියෙන්නේ ඇත්තේ. බොහෝ විට උතන තමයි තියෙන්නේ. හරියට තේරුම් ගන්නේ නැතුව තමයි යන්නේ. දැන් ගොඩක් අය මත දරනවානේ. තාපේ පාඩමේ වාෂ්ප කොටස අමාරුයි. හරිද? එහෙම තියෙනවා ඉතින් කට්ටිය එක එක. ඉතින් ඒ වගේ ඒවා අර ඒ හදාගත්තු මත එක්කෙනෙක්ට හිතන දෙයක් ඔයාලට එහෙම වෙන්නේ නැහැ. කවදාවත් එහෙම කරන්න එපා. වාෂ්ප කොටස ගොඩක්ම ලේසි කොටසක්. ඒක තමයි ලේසිම. හරිද? ඒතකොට මේ ඇත්තටම මේවා හරියට සංකල්ප ටික ඔලුවට දාගත්තට පස්සේ අමාරු නෑ සබ්ජෙක්ට් එක. වැඩ ටික කරන්න මං කියවනේ මේ මාස ටිකේ වැඩ ටික කරමු. උපරිමයෙන් වැඩ ටික කරමු. හරිද? මාත් උපරිමයෙන් මම මේ ටික කරලා දෙන්නේ ඒකයි. ඔයාලට වැඩ කරන විදිය කියලා දීලා දෙනවා. දැන් 12 පාඩමත් අවුලක් නැතුවම යනවනේ. හරිද? මේ පාඩමත් ඒතකොට කරගන්න පුළුවන්. දැන් මේ පාඩම තාවේ පාඩමත් ඉවර කරා සම්පූර්ණ පාඩම කරා. හරිද? ධාරා විද්‍යුතයේ ඇත්තටම රිවිෂන් එකේ මුලදීම කරා මේක අහුවිච්ච නැති අය ඉන්නවා. මම ඉතින් ස්පීඩ් විදියට ඒකත් කරලා දෙන්නම්. චුම්බක ශේෂ්ඨ පාඩම තමයි අපිට කරන්න බැරි වුණේ. චුම්බක ශේෂ්ඨයි විද්‍යුත් ශේෂ්ඨ පාඩම නම් වීඩියෝ ටික දාලා තියෙනවා. වීඩියෝ 10ක් දැම්මා. ඒ 10 බැලුවට පස්සේ මේ පාර රචනා ප්‍රශ්නයක් අනිවාර්ය විද්‍යුත් ශේෂ්ඨ වලින් එන්නේ නැහැ. ඒක නිසා ඒ 10 දැම්මට පස්සේ විද්‍යුත් ශේෂ්ඨ පාඩම ඒක ගොඩ දා ගන්න පුළුවන්. ඒක චුම්බක ශේෂ්ඨ පාඩම කරන්න තියෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩම මම කියවනේ ගෙස් මේ පාර එසේ එකක් එන නිසා මම ඒක වෙනම දවසක් කරගෙන ඒකට රචනා ප්‍රශ්නයි ප්‍රශ්න ටික කරලා ඒක ගොඩ දානවා. ඊට පස්සේ දුෂ්ටාවිතාවය කරා අපි පුෂ්ටිකාදිතිය දැන් තියෙනවා 10 වෙනි පාඩමේ 9 වෙනි පාඩම කරා 11 වෙනි පාඩම වීඩියෝ ටික දෙන්නම් 11 වෙනි පාඩමෙත් කරගන්න ඕනේ ටික මේ ටිකේ වැඩ කරන්න මේ ටිකේ කරගත්තට පස්සේ කිසි අවුලක් නැහැ මේ ටික ගේමක් ගා ගන්න පුළුවන් හොඳටම හරියට ප්ලෑන් එකක් ඇතුව වැඩ ටික කරන්න දෙන වැඩ ටික බය නැතුව කරන් අනිවාර්යෙන් කොට දාන්න පුළුවන් හරිද එතකොට දැන් සම්පූර්ණ වාෂ්පයක් එක්ක අසම්පූර්ණ වාෂ්පයක් එක්ක සම්පූර්ණ වාෂ්පයක් කලවම් වෙලා තියෙනවා නම් අපි එයාව අඩු කරලා තමයි ගාන හදන්න ඕනේ. හරිද ලියන්න. තරලෝකනක් දාලා. අසම්පූර්ණ වාෂ්පයක් සමග සම්පූර්ණ වාෂ්පයේ මිශ්‍රව පවතී නම් සම්පූර්ණ වාෂ්පයේ මිශ්‍රව පවතී නම් සම්පූර්ණ වාෂ්පයේ පීඩනය අඩු කර වායු නියම භාවිතා කළ යුතුය මම ප්‍රශ්න තුනක් දාන්නම් රූපයට
මේ ගණන් තුනක් ඇති. පොඩ්ඩක් බලන්න. කියවන්න බලන්න. හරි. බලන්න. මේක පළවෙනි ගාන කියනවා. සංයුත භාජනයක් තුල තිබෙන ජලය හා ජල වාෂ්ප මිශ්‍රණයක උෂ්ණත්වය 7 සෙල්සියස් දී මුළු පීඩනය 880යි. මිශ්‍රණයේ උෂ්ණත්වය 27 සෙල්සියස් දක්වා වැඩි වූ විට එහි මුළු පීඩනයේ අලුත් තරගය කොච්චරද කියලා අහන්න. සෙල්සියස් 7 ඉඳන් 24ට වැඩි කරනවා. සෙල්සියස් 7 ඉඳන් 24ට වැඩි කරනවා. සෙල්සියස් 7 ඉඳන් 24ට වැඩි කරනවා. හරිද? සෙල්සියස් 7 දී මුළු පීඩනය සෙල්සියස් 7 දී P total දීලා තියෙනවා 780යි. මේ සෙල්සියස් 7 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P dot ටෙස්ට් දීලා තියෙනවා සෙල්සියස් 7 දී 12යි. 12යි. හරිද? එතකොට වියලි වාතයේ කොච්චරද? වියලි වාතයේ 880න් අඩු කරන්න ඕනේ 12. හරිද? එතකොට 10න් දෙකක් 8යි, මෙතන 7යි, 6යි, 868යි. ඊට පස්සේ 27 සෙල්සියස් වලදී 27 සෙල්සියස් වලදී P total තමයි ප්‍රශ්නේ අහන්නේ. P not test එයාගේ කොච්චර දීලා තියෙන්නේ? එයාගේ 27 දී සෙල්සියස් 27 දී 28යි 7 12යි 27 දී 28යි. ඔන්න මෙයා තමයි වියලි වාතය එක්කන හොයාගත්තා 27 දී ප්‍රශ්නේ හරි. හරිද? ප්‍රශ්නේ හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? වියලි වාතයෙන් තමයි දාන්නේ. වියලි වාතයට PV සමාන nRT කියන හිතුවොත් අතර පීඩන නියම මේක. n නියතයි, r නියතයි, පරිමාව නියතයි, p සමානුපාතිකයි p. මේ අවස්ථාවේදී වියලි වාතයේ පීඩනය 768යි. ඒක සමානුපාතිකයි. මෙතන උෂ්ණත්වය සෙල්සියස් 7යි කියන්නේ 280යි. මේක පළවෙනි සමීකරණය. මෙතනදී පීඩනය P 27 කියලා ගමු. සමානුපාතිකයි. මෙයාගේදී
280යි කියන්නේ මේ 27ක් කරගෙන 300යි. මේක දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය එකෙන් බෙදුවාට පස්සේ P27 බෙදීම P68 සමානයි 300 බෙදීම 280යි. මේකෙන් හොයාගන්න පුළුවන් P මේක 768යි. මේක 768යි. මේක සුළු කරලා P27 හදන්න පුළුවන්. P27 හොයන්න පුළුවන්. එතකොට P total කියන්නේ P27ට එකතු කරනවා. මෙතන සම්පූර්ණ වාස්තු තියෙන්නේ 27. මේක තමයි මුළු දෙක. සුළු කරන එක අවුලක් නැහැ. තේරුණාද? ඉෂාරා හදපු විදිය තේරුණාද? ඔව් සර්. මහේෂි අවුලක් නැහැනේ. තේරුණා අයියා. හරිනේ. ඒවකරේ දීලි වාතයේ පීඩනය තමයි හොයාගන්න ඕනේ. මුළු පීඩනය 780යි. ජලයේ සම්පූර්ණ වාෂ්ප පීඩනය 12යි. මේ මුළු පීඩනය හැදෙන්නේ සම්පූර්ණ වාෂ්පයි මේකේ තියෙන ජල වාෂ්පයි දීලි වාතය එකතු වෙලා. එතකොට දීලි වාතය හොයන්න 780 12 කඩු කරනවා 768. ඊට පස්සේ දීලි වාතයෙන් තමයි මේක දාන්නේ. P සමානුපාතිකයි T. පළවෙනි එකාගේ 768ට සමානුපාතිකයි 280යි. උෂ්ණත්වය 280යි. P සමානුපාතිකයි. මේ අවස්ථාවේදී දීලි වාතයේ එක්කලා P27 කියලා ගන්නවා. ඒක සමානුපාතික උෂ්ණත්වය 300යි. එතෙක් බෙල්ලා P27 ගන්නවා. මුළු පීඩනය කියන්නේ P27ට සම්පූර්ණ වාෂ්ප පීඩනය එකතු කරලා එන්නේ. හිරෝෂිමා හරිද? හරි සර්. මීටින් එක කට් වෙයි ඉක්මනට එන්න.